समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනිච්ඡාවත සංඛාරා උපාදවය ධම්මිනෝ uppajjitva niruජ්ජන්ති තේ සංවෝප සමෝසුකෝති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා විකාශන දායකත්වයේගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. අංක 42 මිරිහාන පොලිස් සිවිල් කාන්තා නිවාසිකාගාරයේ සවින්දිකා, නදීෂා, නිලූපමා, ධනංජනී ඇතුළු සියලුම සහෝදරියන් විසින් අරමුණු වශයෙන් සිහිපත් කරගෙන ඒ සියලුම දෙනෙක්ටම මේ ජීවිතයේදීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරන බවට සිහිපත් කරලා තියෙනවා. පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්ම දේශනා කරලා තියෙන කාලයක ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීමත්, ඒ ධර්මයට අනුව තමන්ගේ ජීවිත ගලප ගන්න ලැබීමත්, අඩුම තරමින් මේ සංසාරයෙන් ඈතර වෙන්නට ඕනේ කියලා හරි සිතුවිලි මාත්‍රයක් යම් කෙනෙකුට එනවා නම් ඒක පින්වත්නි කෙනෙක් මේ ජීවිතේ ලබන්න පුළුවන් විශාලම ලාභය කියලා කිව්වොත් ඒක වැරදි නැහැ. ඒකට හේතුව තමයි මේ සංසාර ජීවිතයේ දුක දැකලා නැවත නැවත ඉපදී මෙරි යන මේ සංසාරයෙන් ඈතර වෙන්නට ඕනේ කියලා කල්පනාවක් ඇති කරගෙන කෙස් රැවුල් කළු කාලෙම ඒවා සිඳ දමලා ප්‍රවෘජාවට පත් වෙලා අම්මා තාත්තා අක්කා නංගි අයියලා මල්ලිලා වගේ සහෝදර සහෝදරියෝ අතහැරලා නෙක්ඛම්මේ හිත අලෝලා ප්‍රවෘජා දිවිහි පිළිවෙත් පුරන ස්වාමීන් වහන්සේලා විදිහට අපිට දැනෙනවා, අපිට තේරෙනවා මිනිස්යන් යන මේ භයානක අතරමං වෙල වගේ යන මේ ජීවිතය කොයිතරම් භයානකද, මේක කෙලවර කොහින්ද, නවත්ත ගන්න කොහොමද, ඇයි මේ බුද්ධ පණිවිඩය ඇහෙන කාලේ මේක තේරුම් ගන්නේ නැත්තේ, කොහිද මේ දුවන්නේ, ඇයිද මේ දුවන්නේ කියලා නිතර අපිට අහන්න හිතෙන්නේ ඒ නිසයි. මේ ධර්ම පණිවිඩය බොහෝ අයට තේරුම් ගන්නත් බෑ. තේරුම් ගන්න අල්පයක් වූ දෙනාට මොකක් හරි බාධාත් නැත්තෙමත් නේ, ගෙදරකින් හරි අම්මගෙන් තාත්තගෙන් හරි බොහෝමයක් බාධා එනවා මේ ශාසනය හැසිරෙන්න උත්සාහ කරන කෙනෙක්ට උනත්. ඒ බාධා කොතෙකුත් මැද්දේ නමුත් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා දේශනා කරපු සියලුම බණපදයන් එකට කැටි කළොත් ඒ කැටි කරන වචනය එක වචනයකින් කියන්න පුළුවන්. මේක හොඳට අහගන්න. ඒකට කියන්නේ අප්‍රමාදය කියලා. අප්‍රමාදය කියන එකම වචනය ඇතුලේ සම්මා සම්බුද්ධ ශාසනයම කැටි කරන්න පුළුවන් කියලා කිව්වේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. වේගෙන් ගෙවි යන, වේගෙන් දිරදිරා යන, වේගෙන් ක්ෂය වෙවි යන මනුස්ස ජීවිතයක් ලැබපු අපි
මේක කෙලවර තියෙන්නේ කනත්තයි කියලා නොදැන, මේක කෙලවර තියෙන්නේ මරණයයි කියලා නොදැන, එක එක ආකාරයට අධ්‍යාපන රටාවන් වල සංකර ලෝකයේ ව්‍යාපාරවල සංකර ලෝකයේ ගොඩනගා ගැනීම තුල අතරමං වෙලා සිහිය මොට වෙලා බොහෝම නරක නපුරු ජීවිතයක් ගත කරනවා කිව්වොත් ඒක වැරදි නෑ පින්වත්නි. ඒකට හේතුව තමයි මේ යන විදිහ එච්චර සුබ නැතිකම. පින්වත්නි, ඔබ අහලා ඇත්තේ අර කන කැස්බෑව වියසුදුරින් එළිය බලනවා කියන උපමාව. මේ උපමාව බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නේ කෙනෙක් සතර පායට වැටුනොත් ඒ සතර පායේ ඉඳලා ඒ සතර පායෙන් මිදිලා ආයිත්සරයක් සුගතියකට එනවයි කියන කාරණා. තේරුණාද? කෙනෙක් සතර පායට වැටිලා ඒ සතර පායෙන් මිදෙනවා කියන එකේ සම්භාවිතාවය පෙන්වන්න තමයි බුදුරජාණන් වහන්සේ සිහිපත් කළේ මහණෙනි, වසර 100කට වතාවක් මහ මුහුදෙන් උඩට එන කන කැස්බෑවෙක් වියසුදුරින් එළිය බලනකොට වැටිච්ච වියසුදුරින් එළිය පෙනුනොත් ඒක වෙන්න පුළුවන්. ඒක සුලභයි. ඇත්තටම කතා පින්වත්නි, ඒක සුලභයි. හැබැයි සතර පායට වැටිච්ච කෙනෙක් ගොඩ එනවා කියන එක දුලබයි කිව්වා. අර කාරණාවෙත් සම්භාවිතාවය කොච්චර අඩුයිද? හැබැයි ඒක සුලභයි. සතර පායට වැටුණොත් ආයි උඩට එනවා කියන එක සුලභනේ. එතකොට දුර්ලභංච මනුස්සක්ත. මොකද්ද මනුස්ස ජීවිතයේ දුර්ලභයි, මනුස්ස ජීවිතයේ දුර්ලභයි. මනුස්ස ජීවිතයේ දුර්ලභයි කියලා කිව්වේ පින්වත්නි, ඇත්තටම මේ ෂණ සම්පත්තිය දුර්ලභයි. සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර සේවනය, ඒ කල්යාණ මිත්‍ර සේවනයේ ඇසුරේ බණ අහලා ඒ ඔස්සේ දිවි ගෙවන්න පුළුවන් ජීවිතයක්. පින්වත්නි, ඔබ හිතන්න එපා ආයෙත් මැරලා ගිහිල්ලා ඉපදුනේ ආවොත් මේ වගේ බණ ටිකක් ඔබට ඇහෙයි කියලා. මේ වගේ ධර්මයේ හැසිරෙන්න පුළුවන් පරිසරයක් දැන් අපිට ස්පනා පිටම මේක අහිමි වෙලා. අද කීයෙන් කී දෙනාටද බණ අහන්න පුළුවන්? අද කීයෙන් කී දෙනාටද බණ කියෝ ගන්න පුළුවන්? අද කීයෙන් කී දෙනාටද පන්සලකට ගිහිල්ලා පොයට සිල් ගන්න පුළුවන්? මේ ඈතක තියෙන ඒවා නෙමෙයි. වර්තමානයේ පේන්නම තියෙන ඒවා. අදත් මේ මොහොතෙත් අපි මේ ප්‍රශ්නයට මුහුණ දීලා කවද මේක ඉවර වෙයිද කියලා කවුද දන්නේ? ජනවාරි වල සිල් ගන්න වෙන්නේ නැහැ. පෙබරවාරි වල සිල් ගන්න වෙන්නේ නැහැ. මාර්තු වල සිල් ගන්න වෙන්නේ නැහැ. අප්‍රේල් වල සිල් ගන්න වෙන්නේ නැහැ. කෝ සාසනය? කෝ ධර්මය? කෝ ප්‍රතිපත්තිය? ඒක වේගෙන් අපිට අහිමි වෙලා ගියේම ෂණ සම්පත්තියේ වටිනම අවස්ථාව. ආයි මෙවැනි අවස්ථාවක් නම් පාලවි කියලා හිතන්න එපා. ආයිත් ඔබ මැරිලා ගිහිල්ලා ඉපදිලා ආවත් ඔබේ ඥාන ශක්තිය අඩුයි, ඔබේ චින්තන ශක්තිය අඩුයි, ධර්මයේ දරාගත්තු ස්වාමීන් වහන්සේලා අඩුයි, ධර්මයේ විවරණය කරන ස්වාමීන් වහන්සේලා අඩුයි, සංසාරේ බය කියන ස්වාමීන් වහන්සේලා අඩුයි, ඊතර වෙන්න මග කියන ස්වාමීන් වහන්සේලා අඩුයි, නිර්වාණයට පාර කියන ස්වාමීන් වහන්සේලා අඩුයි, සතිපට්ඨානයක් පිළිබඳව අහන්න ලැබෙන දේශනාවන් අඩුයි. නිසා ආයිත් කරකිලා ගිහිල්ලා ඇවිල්ලා වැඩකුත් නැහැ. මේ තමයි අවස්ථාව. මේ අවස්ථාවේදී අප්‍රමාදීව අන්න බලන්න වචනේ. අප්‍රමාදීව සම්පාදනය කරගත්තේ නැත්තම් බුදුරණවහන්සේ කියනවා අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීව සම්පාදනය කරන්න. මා පමාදෙත්ත. ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද වෙලා මා පච්චා විප්පටිසාරිනු. පස්සේ අනම්මනම් කියන්න එපා. මා පච්චා විප්පටිසාරිනු. පස්සේ විපිලිසර වෙන්න එපා. අයියෝ දැන් අපිට සිල් ගන්න නෑනේ. දැන් මේක හැදිලානි, කොරෝනා හැදිලානි, අරක හැදිලානි. පස්සේ විපිලිසර වෙන්න එපා. මා පමාදෙත්ත. ඒතානි රුක්ක මූලානි. දැන් යන්නේ ශූන්‍යාගාර වලට, රුක්ක මූල වලට. ජායත. භාවනා කරන්න. දැනටමත් මේ පැන්ඩමික්, මේ වසංගතය අපිට දැනෙනවා නම් අනාගත බය සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා අනාගතයේදී දුර්භීක්ෂ සමයක් ලෝකෙට එන්න පුළුවන්. අනාගතයේදී සංඝයා වහන්සේලාගේ සමගිය නැති වෙන්න පුළුවන්. වෙනවා දැනටමත් වෙලා යම් තරමකට හෝ එක එක මතවාද, එක එක විවරණ, එක එක පැනවීම්, එක එක කණ්ඩායම්, එක එක කල්ලි අනාගතේ තවත් වෙනවා. අනාගතේ ඉන්න ස්වාමීන් වහන්සේලාගේ ධාරණ ශක්තිය අඩුයි. වටහා ගැනීමේ ඥාණය අඩුයි. අපි විසින් තේරුම් ගත යුතු කාරණා රසක් මේ ශාසනයේ තියෙනවා. එතකොට ආයි කල්පනා කරන්න කියනවා මේ
කාලේ මම නිරෝගී. පස්සේ කාලෙදි මම වයසට යනවා. පස්සේ කාලෙදි මම ලෙඩ වෙනවා. පස්සේ කාලෙ මට මේවා කරන්න බැරි වෙයි. ඔය දනිස්සරි දෙන්න පටන් ගත්තු දවසට කෙන්ද පෙරලෙන්න පටන් ගත්තු දවසට තව නොබෝ කාලෙකින් එනවා. පරයන්කයක් බැඳගෙන අත් දෙක තියාගෙන කොන්ද කැලින් කරගෙන ඉන්න බැරි දවසට මේව ගැන කතා කරලා වැඩක් නැහැ. එනිසා මම මේ කියන්නේ මේ තමයි වෙලාව. මොකටද මේ වෙලාව? අනිච්ඡාවත සංඛාරා උපාදවය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං වූප සමෝසකෝ. මේක තේරුම් ගන්න. මොකද්ද මේ? අනිච්ඡාවත සංඛාර. මේ ලෝකයේ තියෙනවා නම් යම් සංස්කාරයක් හේතුන්ට අනුරූපීව හැදිච්ච දෙයක්. ඔබ මම ඇතුළුව අපට මේ පේන්න දැනෙන්න තියෙන රූප, වේදනා, අපට මේ දැනෙන සැප දුක් වේදනාවන් පින්වත්, සංඥා, එක එක දේවල් හඳුනා ගැනීම, සංකාර, ආදරය, ලෙන්ගතුකම්, ලෝභය දරා ගැනීම, විඥාන, මේ දේවල් අපි මේ පහල කරගන්න සිත් බව. මේවත් මගේ පින්වත්නි සදාකල් නෑ. මතක තියාගන්න. ස්ථීර නෑ. නිත්‍ය වූ රූපයක්, නිත්‍ය වූ වේදනාවක්, මේක හොඳට අහගන්න, මේක ලොකු විවරණයක්. නිත්‍ය වූ සංඥාවක්, නිත්‍ය වූ සංස්කාරයක්, නිත්‍ය වූ විඥානයක් මහණෙනි. බුදුරජාණන් වහන්සේ ගෝමේ පිණ්ඩූපම සූත්‍රයේදී ගොම පිටක් අතට අරන් පෙන්නනවා මේ තරම්වත් වෙච්ච ස්ථීර වූ රූපයක් නේ. තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න කියලා කියන්නෙත් නැහැ, අපි මහාන වෙන්නෙත් නැහැ. හරිනේ කතාව. ස්ථීර වූ රූපයක් නම් නෑමයි. රූපය නම් දිර දිරා යනවාමයි. ලෝකෙ පස්සේ දුවන්න එපා. ලෝකය කියන්නේ පිඟුදි රූපං භික්කවේ ලෝකේ ලෝක ධම්ම. ලෝකයට තමයි රූපය අයිති. වේදනා භික්කවේ ලෝකේ ලෝක ධම්ම. වේදනාව කියන එක අයිති කොහිටද? ලෝකයට. සංඥා භික්කවේ ලෝකේ ලෝක ධම්ම. සංඥාව කියන එක කොහිටද අයිති? ලෝකයට. සංකාරා භික්කවේ ලෝකේ ලෝක ධම්ම. සංස්කාර කියන එක ලෝකයට අයිති එක. විඥානම් භික්කවේ ලෝකේ ලෝක ධම්ම. විඥානය කියන එක ලෝකයට අයිති එකක්. ඔබ කොහෙද මේ දුවන්නේ? ලෝකේ පස්සේ දුවන්න එපා. මේකේ කෙලවර තියෙන්නේ මෝචරිය. මේක පස්සේ දුවන්න එපා. මේකේ කෙලවර තියෙන්නේ කෑලි කපලා එම්බාම් කරලා පෙට්ටියක දාලා එවන මිනිහා. මේක පස්සේ දුවන්න එපා. මේකේ කෙලවර තියෙන්නේ පින්වත්නි එක්ක අඩිහයක වලක්, එක්ක ආදාහන ආගාරයේ පිච්චීමක්. ලෝකේ පස්සේ දුවන්න එපා. රූපේ පස්සේ කෙනෙක් දුවනවා නම් එයා දුවන්නේ කනත්තක් පස්සේ. එයා දුවන්නේ මෝචරියක් පස්සේ. එයා දුවන්නේ එම්බාම් එකක් පස්සේ. දැන් ඔබ බලන්න, ඉගෙනගෙන උපාධි කරලා රැකිරක්ෂා කළා ඔය කොයිද දුවන්නේ? නලා එල්ලම්, ටේප් එල්ලම්, ළඹ එල්ලම්, කනතු පස්සේ දුවනවා. වෛද්‍යවරයෙක් ගන්න. සාමාන්‍යයෙන් මෙඩිකල් කොලෙජ් එකක් ගියාම ටිකක් උසස් තැනක් අපිට සම්මුතියි. වෛද්‍යවරයෙක් ලෙඩෙක්ට බේත් කරන්නේ ලෙඩාව මරණයෙන් බේරගන්නනේ. කොයිම වෙලේකවත් වෛද්‍යවරයෙක් වෛද්‍ය නීතියකට අනුව, එයාලගේ ශිෂ්ටාචාරයකට අනුව, ශිෂ්ට සම්පන්න බවකට අනුව ලෙඩෙක්ට මැරෙන්න වැටෙන්නේ නැහැ. අඩුම මගේ පින්වත්නි වයසට ගිහිල්ලා ඇටකටු දිරලා තිබ්බත් හුස්ම නවතින්න આવොත් පපුව තද කරනවා. පපුව තද කරද්දී ඇතැම් වයස්ක මිනිස්සුගේ ඇඟේ තියෙන ඇටකටු කැඩෙනවා. හැබැයි ඇටකටු කැඩුනත් කරන්න දෙයක් නැහැ, මැරෙන්න දෙන්න බෑ. ඇටකටු කැඩෙනවා කියලා දැනම තද කරනවා. කැඩෙන්න නෙමෙයි තද කරන්නේ. දිරලා තියෙන නිසා කැඩෙනවා. මේ වෛද්‍යවරයාට එක දශමයක් ඔය දකින්න එක මරණයකදී මතක් නුනොත් මං මේ මිනිස්සු මැරෙනකින් බේරගන්න යනවා. මං මැරෙන එකවත් මට නවත්ත ගන්න පුළුවන් වෙලා. අන්න කල්පනා කරන්න ඕනි තැන. එතකොට ලෙඩා විතරක් නෙමෙයි මෙතන අසරණ. කවුද අසරණ? වෛද්‍යවරයාත් මෙතන අසරණ. ලෙඩා විතරක් නෙමෙයි අසරණ, වෛද්‍යවරයාත් අසරණ. එනිසා පින්වත්නි,
රූප පස්සේ, වේදනා පස්සේ, සංඥා පස්සේ, සංකාර පස්සේ, විඥාන පස්සේ දුවන්න එපා. මේවා හැමදේම මේ එකම බණ අහා ඉන්න ඕනි කාරණාවක් නෙමෙයි. මේක තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ කිව්වේ මේවා මේ ගෙදර ගිහිල්ලා තේරුම් ගන්න නෙමෙයි. දේසිස්සා මීති භික්කවේ. මහණෙනි මම දේශනා කරන්නම්. අනාගතේ කරන්නම් දේසිස්සාමි. තං සුනාත සාදුකම්. ඒක දැන් අහන්න. මම කරන්නම්. ඕගොල්ලෝ ගෙදර ගිහිල්ලා අහන්න නෙමෙයි, ආවර්ජනය කරන්න නෙමෙයි. තං සුනාත අසව් සාදුකම් මනස කරෝත. හොඳට කල්පනා කරන්න මේ කියන එක දැන් රෙකෝඩ් කරලා ගෙදර ගිහිල්ලා අහන්න නෙමෙයි. පොතේ ලියාගෙන ගෙදර ගිහිල්ලා කියවන්න නෙමෙයි. මම කියන්නම්. ඔබ අහන්න. එහෙමත් කියලා බුදුරජාණන් වහන්සේ ආයි කියනවා, මහණෙනි මම තථාගතේන ඒවං, තථාගතයන් වහන්සේ විසින් මෙසේ ආචික්කියමානේ, දේශියමානේ, පඤ්ඤාපියමානේ, පට්ඨාපියමානේ, විවරියමානේ, විභජියමානේ, මේ තථාගතයන්න් වහන්සේ විසින් මෙහෙම කියද්දි, මෙහෙම පෙන්නද්දි, මෙහෙම කනත්තක් කෙලවර තියෙන කියලා කියද්දි, මෝචරියක් කෙලවර තියෙන කියලා කියද්දි ඔබ තේරුම් ගත්තේ නැත්තම්, ගන්නේ නැත්තම්, බුදුරජාණන් වහන්සේ අහනවා ලස්සන වචන දෙකක්. කිංති කරෝමි. මම මොනා කරන්නද? නේ? මම මොනා කරන්නද? පින්වත්නි, අද වගේ බණ ඇහෙන කාලයක් තවත් මේ ලෝකෙ තිබ්බේ නැහැ. මට එහෙම හිතෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලින්, සංගායනා වලින්, මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන්, අතීත උතුමන් වහන්සේලාගේ වැඩමවීමෙන් පස්සේ අද තමයි මට හිතෙන්නේ මෙච්චර සසරට බණ මේ සංකර ලෝකයක්නේ. අම්මල තාත්තල ඔක්කොම දරුවන්ව මොන්ඩිසෝරි, ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, කැම්පස්, උපාධි, විවාහ, දරුමුණුබුරෝ පැත්තට තල්ලු කරද්දී ඒවා වැඩක් නෑ කියන කතාව ඔබට චුට්ටක් හරි ඇහෙනවා කියලා කියන්නේ ඔබ තාමත් වාසනාවන්ත. ඔබ බුද්ධෝත්පාද කාලයකට එන්න පෙර පිනක් කරලා තියෙනවා. ඔබ මේ බණ ටික අහන්න පෙර පිනක් කරලා තියෙනවා. හැබැයි මම ඊයේ සෙනසුනේදී රිලව් ටිකකට දුන්නා දෙලුම් වගයක් කන්න. රිලව් ටිකකට දෙලුම් ටිකක් කන්න දෙනකොට ඒ රිලව් ටික මොකෝ දන්නවද කළේ? මට ඔය පිංගුතුලා මතක් වුණා. ඒ රිලව් ටික දෙලුම් අරගෙන එක රිලවෙක් මං හොඳට බලාගෙන අරගෙන ටිකක් දාගත්ත දකුණු පැත්තේ හක්කට. ටිකක් දාගත්ත වම් පැත්තේ හක්කට. කන්නේ නෑ. අර දෙපැත්තේ පුරෝගෙන හිටියා. ලොකු රිලව ඇවිල්ලා දෙකක් දීලා කටේ තියෙනවත් එක්ක ඇදලා. ඔබටත් මෙච්චර බණ ටික කියද්දී මේක හක්කෙනම් පුරවන් ඉන්නේ. කොයි වෙලේ හරි ලොකු රිලව මාරයා ඇවිල්ලා දෙකක් දීලා ඔබ ඇදයියයි බල්ලෙක් වගේ. මරණයට ඇදන් යයි බල්ලෙක් වගේ. එදාට කියන්න එපා අභාව ප්‍රාප්ත වුණා, ස්වර්ගස්ත වුණා, සමාදානයේ සැතපුණා, බල්ලෙක් වගේ මැරුණා. එහෙමයි කියන්නේ. අභාව ප්‍රාප්ත, වියෝ වූ, ඒවා ලස්සන වැඩි. බල්ලෙක් වගේ මැරුණා කියලා පාවිච්චි කරා. හරි? මේ තමයි ඇත්ත. පින්වත්නි, මේ කතාව තේරුම් ගන්න අප්‍රමාදී වෙලා මගේ පින්වතුන්ලා හොඳට මතක තියාගන්න, මේ සංසාර ජීවිතේ ඉපදි මෙරි ආපු ගමනේ අපි අනන්ත බුදුවරු දැකලා තියෙනවා. අනන්ත බුදුවරු පාමුල බණ අහලා තියෙනවා. අනන්ත බුදුරජාණන් වහන්සේලා ළඟ වැටිලා පිළිවෙත් පුරලා ඇති. රහතන් වහන්සේලා අනන්ත ප්‍රමාණයකට දන්පැන් පිළිගන්වල ඇති. හැබැයි පින්වත්නි, තාමත් අපිට මේ කුණු ගොඩත් එක්ක නටන්න වෙලා කියන එක මහා අභාග්‍ය සම්පන්න සිදුවීම. මටත් මේ ජීවිතය ඇතුලේ, ඔබටත් තාමත් මේ කුණු ගොඩත් එක්කනම් ඉන්නේ. තාමත් මේ අසූචි වැగిරෙන, කනෙන් කලාඳුරු, නහයෙන් සොටු, කටෙන් කෙලසෙම, ඇහෙන් කබ, අසුචි මලමූත්‍රා, කබ කඳුළු වැగిරෙන මේ කයනම් තාමත් පාට කර ඉන්නේ.
සංසාරයක් නැති ඇටසැකිල්ලකට ඇලවපු මස්ටිකකට නම් කැටයම් දදා ඉන්නේ. ඔබ පින්වත්නි කොහෙද ඉන්නේ? අර බුද්ධගයාව ගාවට ගියාම බුද්ධගයා ගාව ඉන්න නිගණ්ඨයෝ සමහරක් වෙලාව. බෙල්ල උඩ දදා, හග්ගෙඩි උඩ දදා. ඒ මිනිස්සුන්ට අඩුම විමුක්තියක් ඕනේ හරි. අම්මේ ඔයගොල්ලෝ නිගණ්ඨයන්ට බයින්න යන්න එපා. ඒ මිනිස්සු අත්තකිලමතානි යෝගය කියන එක බුදුරජාණන් වහන්සේ කාමසුකල්ලිකානි යෝගයටයි කිව්වේ හීනෝ ගම්මෝ අනරියෝ අනත්ත සංහිතෝ. හීනයි ග්‍රාම්‍යයි. කාමසුකල්ලි අත්තකිලමතානි යෝගයට හීනෝ ගම්මෝ කිව්වේ නෑ. අනරියෝ අනත්ත සංහිත. බලන්න ධම්සක් පැතුම් සූත්‍රය. අරක හීනයි ගම්‍යයි. ඔබ නිගණ්ඨයන්ට බයින්න එපා. නිගණ්ඨයෝ නිගණ්ඨි කියලා. අත්තකිලමතානි යෝගෝ හීනය නෑ. ග්‍රාම්‍ය නෑ. අනරියෝ අර්ථයක් ආර්ය නෙමෙයි. අනත්ත සංහිත. හැබැයි කාමසුකල් යමෙක් ඇහැ පිනවනව නම් සතුටු වෙන්න හිතාගෙන, කන පිනවනව නම් සතුටු වෙන්න හිතාගෙන, දිව පිනවනව නම් සතුටු වෙන්න, අන්න ඒක කාමසුකල්ලිකානි යෝගයයි. හීනෝ ගම්මෝ අනරියෝ අනත්ත සංහිත. ඒක හීනය. දැන් බලන්න ඔබ අනරියෝ අනත්ත සංහිතෝද විශේෂණක් තියෙනවා. හීනෝ ගම්මෝ අනරියෝ අනත්ත සංහිත. කොයිද මේ දුවන්නේ? අම්මේ තාත්තේ බණ ටික අහන මානයක, ඇහෙන මානයක, ඇහෙන නාලිකාවක කවුරු හරි අවුරුදු 35ක් 40ක් වෙලා බණ අහනවා නම් ඔබ ගන්න මේකට පෙරමුණ මේ සංසාරයෙන් මිනිස්සු එතර කරවන්න මට විතරක් බෑ. තනියෙන් උපරිම කරනවා මේ. ඔබ අරගෙන ඔබේ දරුවට පාර පෙන්නන්න. ඔබ දැන් වැඩිහිටි. ඔබ දැන් දන්නවා ජීවිතය කියන්නේ මොකක්ද කියලා. විවාහයෙන් මට්ටු වෙලා, දරුවන්ගෙන් මට්ටු වෙලා, දරු ප්‍රසූති වලින් මට්ටු වෙලා, ණය වලින් මට්ටු වෙලා, ගෙවල් දොරවල් එක්ක මට්ටු වෙලා, රැකී ආරක්ෂා එක්ක මට්ටු වෙලා, ඒ කොච්චර කරලත් වයසට ගිහිල්ලා, පිළිකා හැදිලා, ලෙඩ වෙලා, හෙට අනිද්දා වෙනකොට තව ප්‍රශ්න ගොඩයි. ඒවත් එක්ක ඔබ ඔබේ දරුවට පාර පෙන්වන්නේ ආයිත් ඔතනටන. ඔබ කොච්චර වැරදිද? මන් දන්නේ මේක මට දැනෙන විදිය. ඔබ කොච්චර හොඳ නැද්ද? ඔබ කොච්චර අසත්පුරුෂද? ඔබ කොච්චර බාලද? ඔබ කොච්චර අඥානද? ඔබ කොච්චර අව්‍යක්තද? කෝ ප්‍රබුද්ධ සමාජයකට මඟ පෙන්වන, බුද්ධ දර්ශනය අදහන, සංසාරය තරණය කරන්න හදන, සසර දුක තේරුම් ගන්න හදන, ස්කන්ධ දුකෙන් එතර වෙන්න හදන, නිර්වාණය පිළිබඳව කතා කරන කෝ දරුවෝ? සමහර අම්මලා මට කියලා තියෙනවා මේ මං දරුවොත් එක්ක වැඩි බණ අහන්නේ. ඇයි? මේගොල්ලෝ මේ නිවන් දකින්න හදනවනේ. දරුවෝ නැති වෙලාවට මං විතරක් බණ අහනවා. දරුවව සසරේ තියලා අම්මා නිවන් යන්න කල්පනා. මොන්න තරම් අසත්පුරුෂද බලන්න. දරුවෝ ඉන්නකොට බණ අහන්නේ නැහැ. මම මේ කියන්නේ වැඩි අම්මේ මේකේ රෙස්පොන්සිබිලිටි එක, මේකේ වගකීම වැඩි හිටියන් විසින් ගත යුතුමයි. ඔව්ද නැද්ද? ඔව්මයි. දායක සභාවේ ඉන්නේ වැඩි හිටියෝ නම්, මරණාධාර සමිතියේ ඉන්නේ වැඩි හිටියෝ නම්, වැඩිහිටි සමිතිවල ඉන්නේ වැඩි හිටියෝ නම්, ගොවි සංවිධානයේ ඉන්නේ වැඩි හිටියෝ නම්, ශාසන ආරක්ෂක බල මණ්ඩලයකට එකතු වෙන්නේ වැඩි හිටියෝ නම්, ඔබ නෙමෙයිද මේකට වග කියන්න ඕනේ? ඔබ මරණාධාර සමිතියට එකතු වෙලා අහවල් පන්සලට යන්න එපා, ගියොත් රුපියල් 1000ක් දඩ ගන්නවා කියන එක නෙමෙයි වැඩි හිටිකම්. ඒ මොකක්ද? අහවල් ගෙදර මල ගෙදරට යන්න එපා, ඒකට ගියොත් 2500ක් දඩ ගන්නවා කියන්නේද මරණාධාර සමිතියට එකතු වුනේ? දායක සභාවට එකතුනේ එක එක්කෙනා මේගේ අඩුපාඩු හොයෝ ඉන්න. දායක සභාවක ධර්ම සාකච්ඡාවක් වෙන්න එපා. ස්වාමීනි, මේ මාසේ අපි කරන භාවනා වැඩසටහන් මොනවද? ස්වාමීනි, මේ මාසේ අපි කරන පින්කම් මොනවද? ස්වාමීනි, මේ මාසේ අපිට උගන්වන අභිධර්ම පාඩම මොකක්ද? ස්වාමීනි, අපි අභිධර්ම පන්තියට එන්න ඕනේ කොයි දවස්වලද? ස්වාමීනි, අභිධර්ම පන්තියට, විනය පන්තියට, පාලි පන්තියට, භාවනා පන්තියට කවුද දාන්නේ ගේන්නේ? ඕවනේ කතා කරන්න. බලන්නකෝ දායක සභාවල ලෝවද කතා කරන්න කියලා. කොයිද මේ දුවන්නේ නේ? පින්වත්නි,
මේ දුවන දිවිල්ල නවත්තන්න. ඒක ඔබ අදාහරි හෙට හරි අනිද්ද හරි කවදා හරි මේ සසරේ කළ යුත්තක්. ඒක ඔබ කරන කම්ම මම මේක නවත්ත ගන්න ක්‍රමයකුත් කියලා දෙන්නම් අද. මේක විශේෂ ක්‍රමයක්. ඉදිරියේදී කියවෙන සතිපට්ඨාන භාවනාවන් වලට ඉදිරියේදී ඇහෙන සතිපට්ඨාන කර්මස්ථානයන් වලට සීලයෙන් අනුග්‍රහය ගත්තා වගේ ඉදිරියේදී අපි කතා කරනවා ධර්මදේශනා මාලාවක් ඇතුලේ දුතාංග පිළිබඳව. ඒ දුතාංග රැකලා සීලය හදාගෙන ගුණය හදාගෙන භාවනාවකට ඉඳගෙන භාවනාවක් ඇතුලේ ධර්මය අවබෝධ කරගන්න විදිය ගැන කතා කරනවා. ඒකට ලෑස්ති වෙන්න. හැමදේම මැටි ගුලි වගේ තිබ්බ තැන්වල ඉන්න එපා. හැමදේම එහෙම ඉන්න එපා. අර මං ගියවර ධර්මදේශනාවේදී සිහිපත් කළේ තිතිභාගීය සීලය කියලා එකක් සිහිපත් කළා. ඒ තිතිභාගීය සීලය කියන එක දැන් මේ බණහන මිනිස්සු අතරත් එහෙමයි ඉන්නවා. සමහර විටන් ඉන්න අපි සිල් රකින්නවා ඒ නිසා පන්සල් යන්න ඕනේ නැහැ කියලා. තාත්තලා තමයි මේක වැඩිපුරම හිතන් ඉන්නේ. අපි අම්මටත් වඩා සිල් රකින්න ඒ නිසා අපි පන්සල් යන්න ඕනේ නැහැ කියලා. සීලයට විතරක් ප්‍රමාණික නොවිච්ච ශාසනය ප්‍රඥාව අවදි කරගන්න අපිට මේ හැමදේම දාලා යන්න වෙනවා කියන එක සබ්බං පහය ගමනීයන් කියලා. මොකද්ද? සබ්බං පහය ගමනීයන්. අස්සකෝ ලෝකෝ සබ්බං පහය. අපි හැම දෙනෙක්ටම මේ හැමදේම දාලා යන්න වෙනවයි කියන එක නිතර මතක් කරගෙන මේ දේවල් එක්ක ඔට්ටු වෙන්න නෙමෙයි මගේ රත්තරන් පින්වත්නි. මේ දේවල් අතාරින්න ලෑස්ති වෙන්න. පටන් ගන්න. නෝනා, දරුවෝ, ඥාති, හිතමිත්‍රාදී කිසි දශම මාත්‍රයක්වත් බලන්න ඔබේ තාත්තා මැරෙන්නේ නැති, ඔබේ සීයා මැරිලා ඇති. කාවද ගෙනිච්ච කියන්නේ? එයාගේ සසරට තනියෙන් වැටුණාද නැද්ද? බලන්නකො ඔබේ වැඩිහිටියෝ නැති වෙච්ච අය මේ ඥාති දරුවෝ ඔක්කොලමත් එක්ක සංසාරේ ගියේ නේ. එයාගේ සසරට තනියෙන් වැටුණා පින්ගන්න. ඒ සසර හරි භයානක එකක්. ඒ මැරිච්ච කෙනා සිල් ගත්තේ නැති කෙනෙක් නම්, භාවනාවක් නොවඩපු කෙනෙක් නම්, නාම රූප දෙක ගැන දැනගෙන නැතුව නම් මැරුණේ. සත්‍ය පුද්ගල භාවයේ හිතේ තියාගෙන නම් මැරුණේ. සක්කාය දිට්ඨිය දුරු නොකර නම් මැරුණේ. විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු නොකර නම් මැරුණේ. කාමරාග පටික දුරු නොකර නම් මැරුණේ. රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කින සංයෝජනයන් ප්‍රහීන නොකර නම් මැරුණේ. මලමිනියට බෙහෙත් ගල්වල තිබ්බත් වැඩක් නැහැ. මැරිච්ච කෙනාට නම් සසරක් නැහැ. මතක තියාගන්න. මේකට බය වෙන්න, මේක ගැන හිතන්න, මේකෙන් ඈතර වෙන්න කල්පනා කරන්න, උදේ හවස කල්පනා කරන්න, රැයට නිදාගන්න ගියාම නිදාගන්න කොට්ටේ අරගෙන කොට්ටේ උඩ විනාඩි 10ක් ඉඳගෙන කල්පනා කරන්න. මේ මනුස්ස ජීවිතේ නම් తాවකාලිකයි. මේක අම්බලමක් වගේ. මේ මනුස්ස ජීවිතෙන් එලිබහෙන්න වෙන දවස වැඩි ඈතක නෙමෙයි. ඒ යන්න වෙන්නේ සසරකටයි. සිහිය උපදවා ගන්න. යන්න වෙන සසර ගැන සංවේගී උපදවා ගන්න. නැවත ඉපදී මෙරි ගිහිල්ලා බල්ලෝ වෙලා හරක් වෙලා මීහරක් වෙලා සතර අපායට වැටිලා දුක් විඳින්න වෙන සසර ගැන බය ඇති කරගන්න. ආයි මේ ස්කන්ධ ලබාගෙන මේවා පෝෂණය කරන්න දුක් විඳින්න වෙයි කියලා බය ඇති කරගන්න. මේක රැකගන්න දුක් විඳින්න වෙයි කියලා බය ඇති කරගන්න. දවසක්වත් ප්‍රමාද වෙන්නේ හොඳ නෑ නේද කියලා සිහිය ඇති කරගන්න. කොට්ටේ උඩ ඉඳන්ම කල්පනා කරන්න අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීය. මට මේ හැමදේම දාලා යන්න වෙනවා. එතකොට ඔබට මතක් වෙයි ගෙදර ප්‍රශ්න. පුතා ඉගෙන ගන්නවා. එයාට සනීප නෑ. එයා මුරණ්ඩුයි. එයා දඩබ්බරයි. පොඩි වචන 4ක් පාවිච්චි කරන්න. කම්හං දල්හං කින්ති කරෝමි. කම්මං දල්හං කර්මයේ දැඩි. මම මොනා කරන්නේ? දරුවට අවවාද දෙන්න පුතේ මේකයි ඇත්ත, ඕකයි බොරුව. මේ ඇත්ත ඔය බොරුව. එච්චර කියනකොටත් ඒ දරුව අසත්පුරුෂය නම් වෙන්න හදන්නේ. ඔබ ඒකට වොරි වෙන්න එපා. ඔබ ඒකට තැවෙන්න එපා. ඔබ ඒකත් එක්ක කල්පනා කරන්න එපා. වචන 4යි. කම්මං දල්හං. දරුවාගේ කර්මයේ දැඩි. කින්ති කරෝමි. මම මොනා කරන්නද නේ? මම මොනා කරන්නද? මට කරන්න දෙයක් නේ. මම මොනා කරන්නේ? කල්පනා කළා තැරලා තැල්. මේ තමයි ලස්සන ජීවිතයක්
සුන්දර ජීවිතයක්, සුකුමාල ජීවිතයක්, දුක් කරදර වලින් තොර වෙච්ච ජීවිතයකට පාර හදාගන්න පළවෙනි තැන. නිකන් හිතන්න මේක ඇහෙනකොටත් සනීප නැද්ද? මේක ඇහෙනකොටත් සනීප නැද්ද? සනීප නැත්තම් බනහන එක නවත්තලා බේත් ගන්න ගිහිල්ලා. මොකක් හරි ස්නායු දුර්වලතාවයක් ඇති, වහ වැටහීමේ ඥානීමදිකමක් ඇති, මොකක් හරි එකක් ඇති. මේක කියනකොට මේ සනීපය ඔබට දැනෙන්න ඕනි පිළ. ඇත්ත තමයි ස්වාමීන් වහන්සේ කියන කතාව. මේ ලෝකේ නම් මහා පීඩාවක් තමයි. තේරුමක් නැති එකක් තමයි. අපි මේ ඇත්ත දැන දැනත් බොරුවක යනවා තමයි. නිවනම ශාන්තයි ඒතං සන්තං, නිවනම ප්‍රණීතයි ඒතං පනීතං, යදිදං සබ්බ සංකාර සමතෝ, සියලු සංස්කාරයන්ගේ සමනයකට පත්වීමම සැපයි. තණ්හක්කයෝ තණ්හාවේ නිරුද්ධ වීමම සැපයි. මේක පෝෂණය කිරීම දුකක්. නිරෝධෝ මේ සංස්කාරයන්ගේ නිරුද්ධ වීමම සැපයි. නිබ්බානන්ති මේ ස්කන්ධයන්ගේ නිවීමම සැපයි. කල්පනා කරන්න. කල්පනා කරන්න. පින්වත්නි, නිර්වාණය කියන්නේ හරිම ගුණ තියෙන එකක්. නිර්වාණය මහ මුහුද වගේ. මහ මුහුදේ කුණු තියාගන්නේ නිවනේ කෙලස් කුණු නැහැ. රාගය නැහැ, ද්වේෂය නැහැ, මෝහය නැහැ. ගින්නක්. රාග ගින්න නැහැ රත් වෙන්න. ද්වේෂ ගින්න නැහැ රත් වෙන්න. මෝහ ගින්න නැහැ මත් වෙන්න. හරිම නිදහස් තැන. මහ මුහුදට කොච්චර ගංගා වැටුණත් මහ මුහුදට ඒක වැඩි නෑ වගේ. සත්‍ය කොච්චර නිවන් දැක්කත් නිර්වාණයට සත්‍යය වැඩිනේ. ඒ තමයි නිවනේ තියෙන ගුණ. පැහැදිලිද මම මේ කියන එක? මහ මුහුදට ඕන තැනකින් බහින්න පුළුවන්. ඕන තොටුපළකින් බැස්සොත් මහ මුහුදම තමයි නිර්වාණයටත්. ප්ලැට්ෆෝම් එකක් නෑ. භික්ෂු වේවා, භික්ෂුණී වේවා, උපාසක වේවා, උපාසිකා වේවා, සාමණේර වේවා, සාමණේරී වේවා, සික්කමානා වේවා, දසසිල් මෑණිවරු වේවා, කාට නමුත් බැස ගන්න පුළුවන් තැන නිර්වාණය කියන්නේ. පින්වත්නි, ප්‍රමාද වෙන්න එපා. වහවහා ධර්මයේ හැසිරෙන්න. ඔබට කල යුතු බොහෝ දේවල් තියෙනවා. ඔබ ඉගෙන ගත යුතු බොහෝ දේවල් තියෙනවා. මේ හැට රූපයක් පේන විදිය ගැන ඉගෙන ගන්න. කනට ශබ්දයක් ඇහෙන විදිය ගැන ඉගෙන ගන්න. නහයට ගඳක් සුවඳක් දැනෙන විදිය ගැන ඉගෙන ගන්න. දිවට රහක් දැනෙන විදිය ගැන ඉගෙන ගන්න. කයට ස්පර්ශයක් ලැබෙන විදිය ගැන ඉගෙන ගන්න. කොච්චර දේවල් තියෙනවද? පංචද්වාරික චිත්ත වීති කියලා තියෙනවා. මනෝද්වාරික චිත්ත වීති කියලා තියෙනවා. පංචද්වාරික චිත්ත වීති ඇතුලේ තියෙනවා චක්කුද්වාරික, සෝතද්වාරික, ගානද්වාරික, ජීවාද්වාරික, කායද්වාරික කියලා වෙනම චිත්ත වීති ගණනාවක්. මනෝද්වාරික චිත්ත වීති වල තියෙනවා මනෝද්වාරික චිත්ත වීති වෙන වෙනම විභූතාරම්මන, අවිභූතාරම්මන කියලා. ඒක ඇතුලේ ආයි තියෙනවා චිත්තක්ෂණ 17කට ආයුෂ තියෙන චිත්ත වීති, 17කට ආයුෂ නැති චිත්ත වීති කියලා කොටසක්. ආයි පංචද්වාරික චිත්ත වීති වලට ආවම චක්සුද්වාරික අතිමහත්තාරම්මන කියලා චිත්ත වීතියක් තියෙනවා. මහත්තාරම්මන කියලා චිත්ත වීතියක් තියෙනවා. පරිත්තාරම්මන කියලා චිත්ත වීතියක් තියෙනවා. අතිපරිත්තාරම්මන කියලා චිත්ත රූපයට සමාන ආයුෂයක් ආවත්, චක්සු ප්‍රසාදයට සමාන ආයුෂකම ඉපදුනොත්, ඒ වෙලාවේ වැටිලා තියෙන භවංග හිතත් අතීත භවංගයක් බවට පත් වෙලා ඇහැට රූප පේන විදිය ගැන ඉගෙන ගන්න ආස නැද්ද? රූපාරම්මන සමාන ආයුෂයක් ඇති ඉපදිච්ච, රූපාරම්මන බොහෝ ප්‍රමාණයක් වුණත් චක්සු ප්‍රසාදයට ගෑවෙන්න පුළුවන්, ස්පර්ශ වෙන්න පුළුවන් කියන එක සමූහ වශයෙන් දැනගන්න ආස නැද්ද? සෝත ප්‍රසාදයට ශබ්දාරම්මන බොහෝ ප්‍රමාණයක් සමූහ වශයෙන් වුණත් එන්න පුළුවන්, ඒකත්වයෙන් එන්නත් පුළුවන් කියලා ඉගෙන ගන්න ආස නැද්ද? ගාන, ජීවහා, කාය කියන ద్వාර වලට එහෙම සමූහ එන්නේ නැහැ. එක එක කර්මුණු එන්නේ කියලා ඉගෙන ගන්න ආස නැද්ද? ඒ දැනෙනකොට, ඒ විඳිනකොට, ඒ පේනකොට ඒක මම හිතනවා, මට පේනවා කියලා සත්වයා මුලා වෙන විදිය ගැන දැනගන්න ඔබ ආස නැද්ද? යෝනිසෝ මනසිකාරයෙන් අයෝනිසෝ මනසිකාරය කියන එක වෙන් කරගෙන චිත්ත වීතියේ සත්වයක් පුද්ගලයෙක් නැතය, තණ්හා කල යුතු දෙයක් නම් නැතය, කුණු පිරිච්ච ධාතු කොටස් ටිකක් නම් ඇතේ කියලා ඉගෙන ගන්න ඔබ ආස නැද්ද? දකින්න රූප පස්සේ පැටලිලා යන්න නෙමෙයි, පේන රූප ගැන අවබෝධයෙන් දැකලා අතාරින්න ඔබ ආස නැද්ද? කුණු පුරවන් ගෙදරට එන්න නෙමෙයි, ගෙදර තියෙන කුණු ටිකත් එළියට ඇදලා දාන්න ඔබ කැමති නැද්ද? ආපහු මේ ස්කන්ධ වලට කන්න දීලා ලෙඩ කරලා මරලා දාන ශරීරයක් නෙමෙයි, ලෙඩ වෙන්නේ නැති ස්වභාවයක්, දිරන්නේ නැති ස්වභාවයක්, වයසට යන්නේ නැති ස්වභාවයක්,
ස්කන්ධවල පීඩනයක් නැති ස්වභාවයකට පත්වෙන්න ඔබ කැමති නැද්ද? ඇයි? බුදුරජාණන් වහන්සේ මේකට කුඹුරක් හානවා කියලා හිතන්නකෝ. මේ කුඹුරට ට්‍රැක්ටර් ගෙනල්ලා, භූතයෝ ගෙනල්ලා, නියරවල් රැහැලා, කුඹුරු හදලා, ඉඩම් නිරවුල් කරලා අපිට භූමිය හදලා දුන්නා. සංඝයා වහන්සේලා මේකේ වපුරලා, අස්වැනු නෙලලා, වී වලින් හාල් වී අවුවේ වේලලා, හාල් වෙන් කරලා, බත් උයලා, ඔබේ පිගානටම බෙදලා, හැන්දටත් අරගෙන කටටත් දාලා තියෙනවා. ඔබට කරන්න තියෙන්නේ මොකක්ද? දැන් අපි ඔබට කියනවාද අභිධර්ම පිටකයේ කටපාඩම් කරන්න, පාලි විභක්ති ටික කටපාඩම් කරන්න, පුරිසෝ පුරිසා පුරිසං පුරිසේ කිය අපි කියලා තියෙනවද අග්ගියෝ කිය පාඩම් කරන්න කියලා? ඔබට ඒවා කියලා නෑ. ඔබ මේක තේරුම් අරගෙන ඊතර වෙලා යන්න. ඒකට තමයි සංඝයා වහන්සේලායි. අන්න සංඝයාගෙන් වෙන්න ඕන යුතුයකම. ඔබ දානි දුන්නට පස්සේ ඉල්ලන්න මේ කතාව. ස්වාමීනි, මේ දාන් ටික වළඳලා මගේ දරුවට අකුරු කියවන්න නෙමෙයි, එයාගේ ශිෂ්‍යත්ව පාස් කරන්න නෙමෙයි, එයාගේ අපල ටික දුරු කරන්න නෙමෙයි, අපේ ගෙදර මුල් ගල තියන්න නෙමෙයි ඔබ වහන්සේට අපි මේ දානේ දෙන්නේ. මේ දානේ වළඳලා ඔබ වහන්සේ සේනාසනයට, විහාරස්ථානයට වෙලා බණ දහම් ඉගෙනගෙන මේ තථාගත බුදුරජාණන් වහන්සේ ගෞතම සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ අවබෝධ කරගත්තු ධර්මය අවබෝධ කරගෙන කරගන්න ධර්මතාවය අපිටත් කියලා දෙන්න. ඒකයි කල යුත්තේ. දැන් ඔගොල්ලෝ හිතාගෙන හාමුදුරුවරු කියලා කියන්නේ නිකන්, දැන් මට ඊයේ පෙරේද කෙනෙක් කතා කරලා අහනවා, ස්වාමීනි ඔය වහන්සේ දන්නේ කැලෑවල් වල නැද්ද වකුගඩුවක් දෙන්න කැමති හාමුදුරුවෝ කෙනෙක්? මං වෙයි දෙන්න කැමති හාමුදුරුවරු ඉන්නවා. මම නිකන් අමුතු විදියට ඇයි කැලේම ඉන්න හාමුදුරුවෝ කෙනෙක්ගෙන් ඉල්ලුවේ? නෑ, මේ ගිහි ගෙවල් වල අයකින් ගත්තාම කරදරයි, සල්ලි ඉල්ලනවා, ලෙඩ දුක් කියනවා. කැලේ ඉන්න හාමුදුරුවෝ කෙනෙක්ගෙන් ගත්තාම කරදරයක් නෑනේ. උන්වහන්සේට ඉතින් කාත් කවුරුත් නෑනේ කිව්වා. මං කල්පනා කරා හත් දෙයියනේ මේ උපාසිකාව. ඉන්නේ හාමුදුරුවෝ 25000යි. මං කියන්නේ වකුගඩුවක් දෙන්න බැරි එක නෙමෙයි. එකක් නෙමෙයි, දෙකම දෙන්න පුළුවන් නම් අපි දෙකම දෙන්නම් ඔබට. මේ සංකල්පනාව කොච්චර වැරදිද බලන්න. ඉන්නේ 25000යි, ලක්ෂයකගේ හරි වකුගඩු ගලවලා හාමුදුරුවරුන්ට ගහලා උන්වහන්සේලා පෝෂණය කරන්න ඕන. තියෙන ටිකත් ගලව ගත්තාම හරියනවා. දැන් ඔබට සාමින්හන්සලා කියන්නේ එහෙම කට්ටිය වෙන්න බෑ. අපි දෙන්නම්, ඒක වෙනම කතාවක්. ඒක වෙනම එකක්. අපිට ඒව ලොකු නෑ. හරි? අපිට ඒව ලොකු නෑ. හැබැයි ඔබට එහෙම හිතෙන්න බෑ. සමහරක් වෙලාවට වහනේ යනකොට පොලිසියෙන් නවත්තනවා. ටිකක් වීගෙ වැඩි කියලා. ස්වාමීනි, සමහරු ඉන්නවා අපිට ඉන්න බොහොම පොඩි හාමුදුරුවරු ටිකක්, මල්ලි හාමුදුරුවන්ව පරිස්සමින් එක්කන් එන උච්චර හයියෙන් යන්න එපා කියලා. ඒ මිනිස්සුන්ට ඒක දැනෙනවා. අපිටත් ඒක දැනෙනවා. ඉන්නෙත් ටිකයි ඒ ටික පරිස්සම් කරපන් මල්ලි කියලා මල්ලිට ඕන තරම් ඔළුවට තට්ටු කරලා කියපු මහත්තුරු ඉන්නවා. ඒක දැනෙන්න එපයි ඔබට. මේ ඉන්න ටික දෙනාට නේද මගේ අම්මි තාත්තේ ධර්මය ඉගෙන ගන්න අවස්ථාව දීලා, විවේකය දීලා, මොන සැප පහසුකමක් හරි දීලා, දාන ටික දීලා නිදහසේ ස්වාමීනි මේ ගෝරතර සසරෙන් ඈතර වෙන්න පාර කියන්නේ කියලා. ඒකට අප්‍රමාදී වෙනවා මිසක් මගේ රත්තරන් පින්වන්දි සසරට නම් ප්‍රමාද වෙන්නම එපා. පැහැදිලිද? සසරට නම් ප්‍රමාද වෙන්නම එපා. අපරාදේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ වටිනාකම ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා මේ බණ ටික අහලා ආයි මෙතනින් එහාට ගිහිල්ලා පස්සේ අර ආමුද්‍රෝ කිව්ව ඇත්ත නේද? පස්සේ කල්පනා කරන්න එපා. මේ ශාලාව ඇතුලේ මේ වෙලාවේ කල්පනා කරන්න මේ යන සසර ගමන වැඩක් නෑ නේද? මේ බණ ටික ඇහෙන නිවසේ ඉඳලා රේඩියෝ එක ඉස්සරහා ඉඳලා කල්පනා කරන්න මේ කතාවේ කොච්චර ඇත්තක් තියෙනවද කියලා. මේ නිරර්ථකව දුවන ගමනේ කෙලවර වැඩක් නෑ. මේක කෙලවර කනත්තයි පුතේ, අම්මට කියන්න, අම්මේ තාත්තට කියලා දෙන්න, තාත්තේ අම්මට කියලා දෙන්න, දුවට කියන්න, පුතාට කියන්න, 4-5 දෙනාත් එක්කම මේකෙන් එතර වෙන්න දඟලන්න, එතර වෙන්න උත්සාහ කරන්න, ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම්
දශමයක්වත් තකන්න එපා. තප්පරයක්වත් ප්‍රමාද වෙන්න එපා. හිස් කොලේක අස්සම් කළා ලියලා දාලා දමලා ගහලා එන්න. කොයි හරි දුවන්න. සේනාසනයකට යන්න. විහාරස්ථානයකට යන්න. පිළිවෙත් පුරාගෙන ඉන්න. ඔබට පුළුවන් නම් ඔබ තමයි මේ ශාසනය දායාදී හිමි කරගත්තු අය. මහාන වෙන්න කියලාම නෙමෙයි මේ කියන්නේ. ඔය ගිහි ජීවිතේ දුවන රේස් එකකින් නවතින්න කියලායි මේ කියන්නේ. ඕක වැඩක් නෑ. ඔය මාස්ක් දාගෙන මාස්ක් පිට මාස්ක් දාගෙන හිටියත් මැරෙනවා. කටටයි නහයටයි නෙමෙයි. ලොකු රුපියල් 10 11 බෑග් එකක් ගෙනල්ලා 100 විතර බෑග් එකක් ගල ඇඟටම දාගන්න. මැරෙන්නේ නැද්ද බලන්න. මැරෙනවමයි. කොවිඩ් වලින් බේරෙන්න පුළුවන් මාස්ක් එකක් දා. පිළිකාවකින් බේරෙන්නේ කොහොමද? අර්සස් වගේ රෝගියකින් බේරෙන්නේ කොහොමද? වකුගඩුවක් වුණොත් බේරෙන්නේ කොහොමද? අක්මාවදිය වුණොත් බේරෙන්නේ කොහොමද? ඔය එකක්. ඕකට ඔච්චර බය නම් අනිත් ඒවට කොච්චර නේද? චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවහා රෝගෝ, කාය රෝගෝ, මුඛ රෝගෝ, කන්න රෝගෝ, සීස රෝගෝ, ඔට්ට රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ, ඩහෝ, ජරෝ කොච්චරද? අප්‍රමාදී වෙන්න. ශාසනයම කැටි කරන්න පුළුවන් එකම වචනය අප්‍රමාදී බව. එනිසාමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවට මාතෘකා කළ ගාථාවෙන් කෙලවර කරන්න. අනිච්චාවත්‍ය සංඛාරා, මේ ලෝකයේ තියෙන සියලුම දෙයක්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තමයි හේතුන්ට අනුරූපීව හටගත්තු දේවල්. උප්පාද වය ධම්මින, ඉපදිලා නැති වෙන සුළුමයි. උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති, ඉපදිච්ච හැම දෙයක්ම නැති වෙනවාමයි. එනිසා තේසං වෝප සමෝසුකෝ, ඒ ඉපදිලා නැති වෙන ධර්මතාවයන්ගේ ඇතිවීම සැපක් නෙමෙයි, නැතිවීම සැපක් නෙමෙයි, නිරුද්ධ වීමම සැපක්. පින්වත්නි, උපත විපත මැද සැපත හොයන්න යන්න එපා. උපතත් විපතත් මැද කොහින්ද සැපත? උපත විපත මැද දුකක්මයි. උපත විපත මැද ජීවිතය පීඩාවක්මයි. උපතත් විපතත් මැද සැපත හොයන අසරණයෝ බුද්ධ ශාසනයකින් ප්‍රයෝජන නොලබා සදාකල් සසරෙහි අතරමංව පරාජයට පත් වූ බවට පත්වෙන. එනිසා ඔබ තීරණය කරගන්න. ඔබට මතුමතු ඇහෙන ධර්ම දේශනාවලදී සතිපට්ඨානාදී දේශනා තුල අප්‍රමාදීව බීරිය පදවාගෙන පරාජිතය බවට පත් නොවී ගෞතම බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන නෙලා ගන්න සත්පුරුෂයන් බවට පත් වෙනවා. ඒ සඳහා මේ ධර්ම දේශනාවෙන් දැස්ුණා වූ කුසලය ඔබට ඒකාන්තයෙන් සුඛ වූ සුඛ පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ විකාශන දායකත්වය ගැන කටයුතු කරන බවට සිහිපත් කළා තියෙනවා. අංක 42 මිරිහාන පොලිස් සිවිල් කාන්තා නිවාසිකාගාරයේ සවින්දිකා, නදීෂා, නිලූපමා, ධනංජනී ඇතුළු සියලුම සහෝදරියන් විසින් ඒ සියලුම දෙනාට මේ ජීවිතයේම චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන්, එවැගේම දේශකයාණන් වහන්සේට, මහා සංඝරත්නයට දායකත්වයේ දැක්වූ සෑම සියලු දෙනෙක්ගේම දෙමව්පියන්ට, සියලුම ඥාතීන්ට, ගුරුවරුන්ට, ආරක්ෂක අංශවල සියලුම නිලධාරීන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන, සවින්දිකා, නදීෂා, නිලූපමා, ධනංජනී ඇතුළු දායකත්වයේ දැක්වූ සෑම සියලු දෙනෙක්ගේම මියගේ ඥාතීන් සිහිපත් කරගෙන ඔවුන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරවාගත් බවට සිහිපත් කළා තියෙනවා. ඔවුන්ගේ ප්‍රාර්ථනා පරිදි නමින් මිය පරලොව ගිය
සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිත සුවපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් වේවා. මේ කුසල් ඊට පාරමී වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කළ සවින්දිකා, නදීෂා, නිලූපමා, ධනංජනී ඇතුළු සියලුම පින්වතුන්ට තම තමන් ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේම නිවෙන්නට මේ කුසල් සුඛ පාරමිතා වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව් වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය, මහේශාක්‍ය සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමිතාවක් කරගනිත්වා. පාරමී ශක්තියින් වේවා, පාරමී දම් පිරේවා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ධර්ම දේශනාව අවසන් කරන්න. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.